समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, මේ මොහොතේ ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ දංගල මහවිලවත්ත පදිංචි යාපා පවුලේ සහෝදර සහෝදරියන් ඇතුළු පින්වත් පිරිස. ඒ ඇත්තන්ට ධර්ම දේශනාව අවසානයේ අපි පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුමුවින් වදාළේ ශ්‍රී සද්ධර්මයේ තුල සාන්දෘෂ්ටිකව ප්‍රතිඵල ලැබෙනවා. මේ ජීවිතයේ තුලදීම ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි මේ ධර්මය Tamanගේ ජීවිතයේ තුල ගලප ගන්න ඕන එකක්. ඒක Taman ගලප ගන්නකොට ඒකටම තමයි අපි ඕපනයිකයි කියලා කියන්නේ. ධර්මී මතුවෙන්නේ Taman තුලින්. ධර්මී විතරක් නෙමෙයි අධර්මී මතුවෙන්නේ Taman තුලින්. අපි කිව්වට අසත්පුරුෂ සමාජයක ඉන්නකොට ඔහොම තමයි. පිරිහිච්ච සමාජයක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ස්වාමීන් වහන්සේ මාත් පිරිහිච්ච අයත් එක්ක ඉඳලාමයි පිරිහුනේ කියලා කිව්වට ඕනෑම පිරිහිච්ච සමාජයක් තුල නොපිරිහුණු ශ්‍රාවකෙක් වීමට තමන් වග බලා ගන්න ඕන. ඒක ලෝකේ කාටවත් කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ කාරණේට ලෝකයේ වැඩපිළිවෙලකුත් නැහැ. ඒ කියන්නේ මේ ලෝකයෙන් අපේ ಗುಣධර්ම දියුණු කරන්න වැඩපිළිවෙලක් නැහැ. ලෝකේ සූදානම් වෙලා නැහැ අපේ ಗುಣධර්ම වලට උදව් කරන්න. ලෝකේ හැම වෙලාවකම යන්නේ යටි ගම්බලාගෙන. පහළටයි ගලාගෙන යන්නේ. ඒතරේ පහළට ගලාගෙන යන ලෝකයේ බෞද්ධ චින්තනය අපට පැහැදිලි කරන්නේ උඩු ගම්බලාගෙන යන්නටයි. බුදුදහම උනන්දු වෙන්නේ උඩු ගම්බලාගෙන යන ශ්‍රාවකෙක් නිර්මාණය කරන්නටයි. එතකොට මේ යටි ගම්බලාගෙන යන ලෝකයක උඩුගම් බලාගෙන යන ශ්‍රාවක භාවයක් හදනවා කියන එක බොහොම පහසුවෙන් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක බොහොම අමාරු වැඩක්. ඉතින් මේ පවතින තත්වයේ තුල නම් ඒක බොහොම සැහැල්ලුවෙන් කළ හැකියයි අපි විශ්වාස කරන්නේත් නැහැ. අනිත් එක තමයි ඒක කරන්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන්ම අපට දේශනා කරනවා මේ ජීවිතයේ තුලින් අවබෝධය කරා යනවා නම් මොනතරම් පිරිහිච්ච සමාජයක උනත් අනේ මේ පිරිහිලා මේ සමාජයේ ඒ සමාජයේ පිරිහිලා නිසායි මමත් පිරිහිලා තියෙන්නේ කියලා සමාජයට වගකීම බාර දීලා ඇඟ බේර ගන්න බෑ. එතකොට සාන්දෘෂ්ටිකව මතුවෙච්ච මේ බඳු ධර්මයක් තුල ඕපනයික වශයෙන් ගොඩනැගිච්ච ධර්මයක් තුල අපට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. මේ ධර්මයේ Taman තුල පරිස්සමින් මතු කරගන්න. සමාජයත් බලපානව තමයි. සත්පුරුෂයා හරහා, කල්යාණ මිත්‍රයා හරහාම තමයි ධර්මයේ මුණ ගැහෙන්නේ. ඒක ඇත්ත. නමුත් මෙබඳු පිරිහිච්ච සමාජයක උනත් තමාව රැකගත්ත, තමන්ව පරිස්සම් කරගත්ත ශ්‍රාවකෙක් වෙන්න
අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒ වැඩපිළිවෙලට තමයි ධර්මයේ හැමදාමත් උදව් කරන්නේ. ඒ වැඩපිළිවෙලට තමයි ධර්මයේ හැමදාමත් උපකාරාර්ථයෙන් අනුග්‍රහය දක්වන්නේ. ඒතර මේ ධර්මයේ අනුග්‍රහය හදාගත්ත මිනිස්සෙකුට පුළුවන් මේ ජීවිතය තුලදීම අවබෝධය කරා යන්න. නිවෙන්න පුළුවන්. දැන් බුද්ධ දේශනාව අපට බොහෝම පැහැදිලිව මතු කරන කාරණයක් තමයි මේ ජීවිතයේ තුලදීම නිවන කරා පැමිණෙන්න, නිවන කරා පිවිසෙන්න උපකාරය තම තමා විසින් ක්‍රමානුකූලව හදාගන්න ඕනේ. ඒකට අදාළ පියවරෙන් පියවරට කරන්න ඕන දේ භාග්‍යවතුන් වහන්සේ අපට මතක් කළා. අද මේ දේශනාවට මාතෘකාව විදියට ලැබිලා තියෙන්නේ සක්කාය දිට්ඨිය හා මමත්වය පිළිබඳ පැහැදිලි කරන්න, මේ තුලින් නිවනට හිත පත් කර ගැනීම පිළිබඳව දේශනාවක් කරන්න කියලයි. සක්කාය දිට්ඨිය කියලා කියන්නේම පංචස්කන්ධය කෙරෙහි, කියන්නේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කෙරෙහි, මෙන්න මේ පංචස්කන්ධය කෙරෙහි පින්වත්නි සක්කාය දිට්ඨිය පැවැත්වීම, ඒ කියන්නේ මමත්වයක් පැවැත්වීම, ආත්ම ස්වභාවයක් පැවැත්වීම තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. හැබැයි මේ සක්කාය දිට්ඨිය දුරු වුණා කියලා මමත්වයේ සම්පූර්ණයෙන් දුරු වෙන්නේ නැහැ. මේ පංචස්කන්ධය කෙරෙහි ආත්මීය ස්වභාවයක් ඇත. ආත්මය කියලා කියන්නේ මේ පංචස්කන්ධයටය. පංචස්කන්ධය සහ ආත්මය කියන්නේ එකක්ය. මේක මගේ වසඟේ පවත්වන්න පුළුවන්ය කියලා හිතාගෙන ඉන්න ගතිය තමයි සක්කාය දිට්ඨිය දුරු වෙනකොට අයින් වෙන්නේ. නමුත් පොදුවේ මම වගේ හැඟීමක් එයාට තියෙන්න පුළුවන්. ඒකයි අනාගාමී වෙච්ච කෙනෙක් තුලත් මම වෙමි කියන හැඟීම පවතිනවා කියලා කියන්නේ. ඒතර මේ தત્ත්වය දුරු කර ගැනීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ අපට නොයේක ආකාරයෙන් බලන විදිහ පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නොයේක ආකාරයෙන් පැහැදිලි කරන ධර්ම මාර්ගයේ තුල පින්වත්නි අපට තමා, ඒ කියන්නේ දැන් නිවන කියන, ඒ කියන්නේ තමා තුල ඇතිවෙන සදාකාලික නිවීම කියන ස්වභාවය, ඒ සදාකාලික නිවීම පිණිස යන ශ්‍රාවකෙක් ලෝකය දිහා බලන්න කියලා පැහැදිලි කරන්නේ බුදුදහම ක්‍රමයක් මේ සක්කාය දිට්ඨිය දුරු වෙන පරියායටයි. සක්කාය දිට්ඨිය දුරු වෙන පටිපාටියට තමයි ලෝකය බලන්න බුදුදහම උදව් කරන්නේ. එතකොට සක්කාය දිට්ඨිය දුරු වෙන ආකාරයට, ඒ කියන්නේ මමත්වය දුරු වෙන ආකාරයට අපිට ලෝකය දිහා බලන්න පුළුවන් වුණොත්, ලෝකය දෙස ඊතා ප්‍රවේශමින් ගනුදෙනුව හදන්න පුළුවන් වුණොත් අපිට මේ පිරිහිච්ච ලෝකයක නෙමෙයි කුමන තත්වයක ඉඳලා හරි මේ අවබෝධය කරා අපිට ක්‍රමානුකූලව යන්න පුළුවන්. ඒතර අවබෝධය කරා යන පුද්ගලයෙකුට බුදුදහම කරන යෝජනාවලිය අතර මූලික වශයෙන්ම සක්කාය දිට්ඨිය දුරු කරගන්න හැටියට කල්පනා කරන්නටයි බුදුදහම උදව් කරන්නේ. ඒ විදිහට කල්පනා කරාම ඒ කල්පනාව විසින් ඔහුව මේ ලෝකයේත් එක්ක තවදුරටත් පැටලෙන්නේ නැති ශ්‍රාවකයෙක් බවට පත් කරනවා. මේ ඔක්කොම පැටලිලි හිතින් හදාගත්ත ඒවා. ඒ නිසා සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ හිත තුලයි. සක්කාය දිට්ඨිය දුරු නම් මේ කයේ මොකක්වත් වෙනස්කම් ඇති වෙන්නේ නැහැ. නිවන කියන්නේ හිත තුල උද්ගත වෙන තත්වයක්. හිත සංස්කාරයන් නොගලන තැනකට හිත විසංකාරගත වෙලා ਸਰව ශූන්‍යතාවයකට හිතපත් වෙලා සංස්කාර උපේක්ෂාවකට හිතපත් කරගන්න එක නිවන කියන්නේ. එතකොට ඒක කායිකව හොයන්නම බෑ. ඒක ඇත්තටම බුද්ධත්වයේ කියන්නේ හිත තුල උද්ගත වෙන තත්වයක්. එහෙමනම් බුදු වෙන්නේ කය නෙමෙයි හිතයි.
අවබෝධය කරාපත් වෙන්නේ කය නෙමෙයි හිතයි. අවබෝධයටපත් වෙන්නේ. එතකොට අපට තේරෙනවා මේ ගනුදෙනු අතර මේ ගොඩනැගෙන ජීවන චර්යාව අතර අපි කොහොමද මමත්වයේ දුරු කරගෙන නිවන් අවබෝධය කරා යන්නේ කියන එකට අපට බුදුරජාණන් වහන්සේ එක එක පරයයන් මේ පණිවිඩය පැහැදිලි කරනවා. ඒ කියන්නේ ලෝකේ අවශ්‍ය වෙන්නේ වෙන කවරක්වත් නෙමෙයි තමා තුළ ඇතිවෙන රාග දේශ මෝහයන් නැවත උපදින්නේ නැති විදිහටම නිවා ගැනීමටයි. ඒත් රාග දේශ මෝහයන් නැවත ඇති වෙන්නේ නැති විදිහටම ලෝකය පරිහරණය කරන්න අපිට පුළුවන් වුණොත් ඒ පරිහරණය කිරීම අතර පින්වත්නි පුද්ගලයා තුළ බලාගෙන ඉද්දී නිවීමක් ඇති වෙනවා. හැම වෙලාවකම අපි ගනුදෙනු කරන පරිහරණය කරන ක්‍රියාවලිය අතර රාග ద్వේෂ මෝහයන් નિરાයාසයෙන් ඇති වෙනවා. එතකොට නිර්වාණය කියලා කියන්නේ රාගය ක්ෂය වෙච්ච තැනකටයි. ද්වේෂය ක්ෂය වෙච්ච තැනකටයි. මෝහය ක්ෂය වෙච්ච තැනකටයි. රාගක්ඛයෝ නිබ්බානಂತಿ කියලා කියන්නේ ඒකයි. රාගයේ ඒ මනස තුල හිටින්නේම නැහැ. ද්වේෂය හිටින්නේම නැහැ. මෝහය හිටින්නේම නැහැ. ඒ කියන්නේ රාගය හිටින්නේ නැත්තේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඒ රාගය හිටින්න ලෝකේ සලකුණු පේන්නේ නැතිකම නිසා. ඒ කියන්නේ රූප පේනවා. ඒ රූපයේ ASCII රාගයට සලකුණක් පේන්නේ. අවබෝධයටපත් වෙච්ච කෙනාටත් ශබ්ද ඇහෙනවා නිකන් ශ්‍රවණය දුර්වල වෙච්ච කෙනෙක් වගේ කෙනෙක් නෙමෙයි. නමුත් කලබන්න බෑ. කලබන්න බෑ. දැන් අපිට වෙලා තියෙන්නේ අපි අවබෝධය කරා නොගිය නිසා ඒ අපේ අභ්‍යන්තරේ ඕන තරම් කලබන්න පුළුවන්. පොඩි දෙයකින් අපිව අවුස්සන්න පුළුවන්. පුංචි දෙයකින් අපේ අභ්‍යන්තරය විශාල වශයෙන් අවුලක් හදන්න පුළුවන්. එතකොට මේ විශාල වශයෙන් ගොඩනැගෙන අවුල නිසාම අපි තුල අනාථ භාවයක් පවතිනවා. ඒ අනාථ භාවයත් එක්ක පින්වත්නි අපට මේ ලෝකය තුල නැවත නැවත සාංශාරික පරිදාහයක් නැවත නැවත සංසාරයක් පැනවෙනවා. ඒක තමයි අපි මුහුණ දෙන අවුල. සංසාරේ පැනවෙන එක. සංසාරේ පැනවෙනවා කියන එක ASCII පින්වත්නි විශාල අවුලකයි අපි පැටලිලා ඉන්නේ. නැවත නැවත දුක සකස් වෙමින් ඉස්සරහට යනවා. එතකොට දැන් මමත්වය දුරු වෙච්ච තැනක තමයි රාග ద్వේෂ මෝහ ඇති වෙන්නේ නැත්තේ. මමත්වයේ දුරු කරගන්න අත්පොත් තියෙන ශ්‍රාවකයා මුලින්ම සක්කාය දිට්ඨිය අයින් කරගන්න ඕන. සක්කාය දිට්ඨිය අයින් කරගත්තා කියලා කියන්නේ මමත්වයේ සම්පූර්ණයෙන් අයින් කරගත්තා කියන එක නෙමෙයි. එයා රූපය ආත්මයේ විදියට දකින්නේ නැහැ. රූපය තුල ආත්මයක් ඇත කියලා දකින්නේ නැහැ. ආත්ම ස්වභාවයෙන් දකින්නේ නැහැ. රූපය තුල මම ඉන්නවා කියලා දකින්නේ නැහැ. එතකොට රූපයයි මම ආත්මයයි කියන එකක් කියලා එයා දකින්නේ නැහැ. ආත්මේ රූපවත් කියලා හරි රූපේ ආත්මවත් කියලා හරි දකින්නේ නැහැ. ඒ නොදකිනා ස්වභාවය තමයි ඒ ශ්‍රාවකයා සෝතාපන්න තත්ත්වයට පත් කරන්නේ. හැබැයි පොදුවේ ගත්තට පස්සේ මේ රූපය මමද දැන් අනාගාමී වගේ තත්වයකට පත් වෙච්ච කෙනෙක්ගෙන් ඇහුවොත් ඔබ වහන්සේ සම්පූර්ණයෙන්ම මමත්වයේ දුරු කරලාද ඔබ වහන්සේට එහෙම මමත්වයේ දුරු කිරීමක් තියනවාද කියලා ඇහුවොත් ඒ බඳු උත්තරමයි කියන්නේ නෑ මම මමත්වයේ සම්පූර්ණයෙන් දුරු කරලා නෑ කියලායි. ඒතර එහෙනම් මමත්වයේ පවතින්නේ කුමකටද කියලා එයාගෙන් ඇහුවොත් හරි එහෙනම් ඔබ වහන්සේ කියන්න මමත්වයේ මොකකටද ඔබ වහන්සේගේ පවතින්නේ කියලා ඇහුවොත් රූපයටද ඇහුවොත් කියයි නෑ ඒත් නෑ. වේදනාවටද නෑ. සංඥාවටද නෑ. සංකාරයටද නෑ. විඥාණයටද නෑ. එහෙනම් මොකටද පවතින්නේ?
නෑ රූපේ මම කියලාවත් මම ගන්නෙ නෑ. වේදනාව හෝ සංඥාව හෝ සංකාරය හෝ විඥානය හෝ මම කියලා මම ගන්නෙ නෑ. හැබැයි මේක පොදුවේ මම කියලා හැඟීමක් මට පවතිනවා. ඊටාම සියුම්ම බලනකොට පොදුවේ මේ සියල්ලම එකතු වුණාම රූපේ මම කියලා ගන්න. දැන් අපි සාමාන්‍ය කෙනෙක් රූපේ ආත්මය හැටියට ගන්නවා. වේදනාව ආත්මය හැටියට ගන්නවා. විඳින මම මේ පැත්තේ ඉන්නවා. වේදනාව මමයි විඳින්නේ මටමයි වේදනාව කියලා හැම වෙලාවකම වේදනාව තුල මම කියන ස්වභාවයත් මම වෙමි කියන ස්වභාවයත් තුල පිහිටා ඉන්නවා. නමුත් දැන් අනාගාමී වගේ කෙනෙක්ගෙන් ඇහුවොත් රූපේටද ඔබ වහන්සේ මම කියන්නේ වේදනාවටද මම නෑ එහෙම කියන්නේ. හැබැයි ඊටාම සියුම්ම ඒක හොයන්න බෑ. ඇත්තටම රූපේටද මම කියන්නේ වේදනාවටද මම කියන්නේ කියලා බෙදීමවත් හොයන්න බෑ. හැබැයි පින්වත්නි පොදුවේ ගත්තාම මම වෙමි කියලා හැඟීමක් ඒ පුද්ගලයා තුල පවතිනවා. ඒක පොදුවේ ගත්තාම අත්දකින්න එකක්. පොදුවේ පවතින తত্ত্বය. එතන මේ తত্ত্বය තුල තමයි හැම වෙලාවකම අපි තුල රාග ద్వේෂ මෝහයන් නැවත නැවත වැඩෙන්නේ. රාග ద్వේෂ මෝහයන් සම්පූර්ණයෙන්ම අයින් වෙච්ච තැනක තමයි අවබෝධය කියන ස්වභාවය මතුවෙන්නේ. එතකොට මේකදී බොහොම වැදගත් දෙයක් තමයි පුද්ගලයා තුළ ඇතිවන පස් ආකාරයක සංවරය. නිවන කරා යන කෙනෙකුට හරිය උදව්වක් පස් ආකාරයක සංවරය. ඇත්තටම මේ පස් ආකාරයක සංවරය තුලම කෙලෙසුන්ගෙන් සංවර වෙච්ච ශ්‍රාවක භාවයක් ඇති වෙනවා. අර රාග ద్వේෂ මෝහ වලින් සංවර වෙච්ච ඒවා කවදාවත් උපදින්නේ නැති විදියටම සරුවාකාරයෙන් සංවර භාවයක් ඇති වෙච්ච ශ්‍රාවකෙක් නිර්මාණය වෙනවා. සරුවාකාරයෙන්. එතකොට සරුවාකාරයෙන්ම කියලා මෙතන කියලා කියන්නේ ඒ පුද්ගලයා තුළ බැලූ අත සංවර භාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ සීල සංවරයක් ඇති වෙනවා, සති සංවරයක් ඇති වෙනවා, කාන්ති සංවරයක් ඇති වෙනවා, විරිය සංවරයක් ඇති වෙනවා, ඥාන සංවරය. මෙන්න මේ විදිහට පින්වත්නි පස් ආකාරයකින් ශ්‍රාවකයා සංවර වෙනකොට එයා නිවන තුලයි වාසය කරන්නේ. ඇත්තටම මේ පස් ආකාරයක සංවරය තුල අපට වාසය කරන්න පුළුවන් වුණොත් පින්වත්නි නිවන පිණිස තවත් කළ යුතු දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වැඩෙනවා. දැන් මේ පින්නතුන් විමසනවනි මමත්වය දුරු කරලා නිවනට අවබෝධය කරා යන්නේ කොහොමද කියලා. ඇත්තටම අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට පස් ආකාරයක මේ සංවරය තියෙනවා නම් ඒ පස් ආකාරයක සංවරය තියෙන තැනක තමයි අවබෝධය කරා ඒ ශ්‍රාවකයා ප්‍රේමන් කරන්නේ. එතකොට මේ පස් ආකාරයක සංවරය තුලින් පැහැදිලි වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ පස් ආකාරයක සංවරය තුල පේන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. සීල සමාධි ප්‍රඥාවමයි. ඒක එක්තරා වෙනස් විදියකින් බුදුරජාණන් වහන්සේ මතු කරපු තැනක් තමයි මෙතන පැහැදිලි වෙන්නේ. ඒතකොට දැන් අපේ ජීවිතය තුළදී පින්වත්නි අවබෝධය කරා යන්න අපිට මේ පස් ආකාරයක සංවරය තුල දායාද වීම වටිනවා. පළවෙනි එක තමයි සීල සංවරය කියලා කතා කරන්නේ. සීල සංවරය තුලින් අදහස් කරන්නේ ආයතනයන් තුල ඇතිවෙන ප්‍රතිභා සම්පන්න සංවර භාවයයි. ඒ කියන්නේ කුසලතා පූර්ණයි. කුසලතා පූර්ණයි කියලා කියන්නේ අත්දකින්න හැම වෙලාවකම සීල සංවරය තුලින් එයා තුල කෙලෙස් උපදවා ගන්නේ නැති විදියට තමන්ව පරිස්සම් කර ගැනීමක්, තමන්ව ප්‍රවේශම් කර ගැනීමක් දකින්න හම්බ වෙනවා. සීල සංවරය කියලා බුදුරජාණන් වහන්සේ ආර්ය සීලයේදී මතු කරන්නේ මේ ආයතනයන් තුල ඇතිවෙන ප්‍රවේශම් භාවයයි. ආයතනයන් තුල ඇතිවෙන ප්‍රවේශම් භාවය කියලා කියන්නේ මේ ඇස කන නාසය දිවකය මනස තුලින් ලෝකේ අරමුණු ගන්නකොට ඒ අරමුණු ගැනීම තුල පින්වත්නි
තමන් පරිස්සම් වෙනවා. මේ ලෝකයේ අරමුණු පදනම් කරගෙනම තමයි මූලික වශයෙන් රාගයත්, ද්වේෂයත්, මෝහයත් අපේ හිත තුළ උද්ගත වෙන්නේ. රාග, ද්වේෂ ප්‍රධාන වශයෙන්. ඉතින් අරමුණු ඇතුළට ගන්නකොට ඒ ගැනීමේ නිවැරදි ක්‍රමයේ දන්නේ නැහැ කියන්නේම මෝහය. ඒ නිවැරදි ක්‍රමයේ දන්නේ නැති නිසාම ඒ අරමුණ තුළ මුලා වෙච්ච බවක් පුද්ගලයා තුළ තියෙනවා. ඒක මෝහය මත ගොඩනැගෙන තත්වයක්. ඒ මුලා වීම නිසාම එයා අරමුණ පදනම් කරගෙන එක්ක රාගය හදා ගන්නවා, එක්ක ද්වේෂය හදා ගන්නවා. මේක තමයි සාමාන්‍ය කෙනෙකුගේ ක්‍රියාවලිය. එක්ක රාගය හදා ගන්නවා, එක්ක ද්වේෂය හදා ගන්නවා. ඒතර රාගය හෝ ද්වේෂය හදා ගන්නවා කියන්නෙම අර නිබ්බාන කියන ස්වභාවය, ඒ නිබ්බාන කියන ස්වභාවයට ප්‍රතිවිරුද්ධ තත්වයක්. නිබ්බාන කියන ස්වභාවයට විරුද්ධයි ඒක. ඒතර නිබ්බාන කියන ස්වභාවයේ මත යම් පුද්ගලයෙක් දායාද වෙනවා නම් ඒ දායාද වෙන පුද්ගලයාට පින්වත්නි තමා තුළ ගොඩනැගෙන මහා ප්‍රශස්ත සංවර භාවයක් අවශ්‍යයි. ඒ ප්‍රශස්ත සංවර භාවයේ තුල අපට පැහැදිලිව පේන්න තියෙනවා සීල සංවරය කියන එක ජීවිතයට ඉතා උපකාරාර්ථයෙන් අනුග්‍රහය අතින් ගත්තම ඉතාම වැදගත් දෙයක් කියන වග. එතකොට මේ සීල සංවරය තුල තමයි මූලික වශයෙන් මාර්ගය තුල තව දුරටත් කෙලෙස් ගලන්නේ නැතුව එයාට පිරිසුදු කරගන්න අවකාශය ලැබෙන හේතුව දැන් අපි හිතමුකෝ මූලික වශයෙන්ම එක්තරා තැනක ජරා වෙච්ච තැනක් තියෙනවා කියලා. ඒතට ඒ ජරා වෙච්ච තැනට අපි තුන් ටැංකියක් හරි මොකක් හරි අපි එහෙම ගමු. ඒ බොහෝම කාලයක් තිස්සේ අපිරිසුදු වෙච්ච ටැංකියක් තියෙනවා. ඒතර ඒ අපිරිසුදු වෙච්ච ටැංකිය තුල බොහෝම ජරා ජීර්ණ වෙලා දියසෙවල් බැඳිලා ඒවා බොහොම කාලයක් තිස්සේ වෙච්ච දේවල්. දවසක් දෙකක් තුනක් ඇතුළත වෙච්ච දෙයක් නෙමෙයි. බොහොම කාලාන්තරයක් තිස්සේ වෙච්ච දෙයක්. එතකොට ඒ කාලාන්තරයක් තිස්සේ වෙච්ච මේ ක්‍රියාවලිය නිසා මෙයාට උවමනයි නම් මේ ටැංකිය පිරිසුදු කරගන්න. ඒ ටැංකියට තව දුරටත් වතුරත් ගලාගෙන එනවා නම් මූලික වශයෙන් අපි කරන්න ඕන ඒ වතුර ටැප් එක ඉස්සෙල්ලා වහන්න ඕන. වතුර ගලාගෙන එන තැනට අවහිරතාවයක් හදන්න ඕන. වතුර ගලාගෙන එන තැන අවහිර කරාට පස්සේ තමයි අර ටැංකිය පිරිසුදු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ මේ පින්වත්නි මේ මූලික වශයෙන් නැත්නම් මේ පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය කරගැනීමේ විශාල සම්බාධක පවතිනවා. ඒ නිසා තමයි සීල සංවරය කියන එක අවශ්‍ය වන්නේ. මේ මොහොත තුල කෙලෙස් නූපදින තත්වෙට ජීවිතේ පරිහරණය කරන්න පින්වත්නි මේ මොහොත තුල කෙලෙස් උපදින්නේ නැති විදියට තමන්ට මේ ලෝකය පරිහරණය කිරීම පිණිස ඊටාම වැදගත් උපකාරාර්ථයෙන් ප්‍රයෝජනවත් වන වැදගත්ම දේ තමයි තමා තුළ ඇතිවන සීල සංවරය. මේක තමයි බුද්ධ ශ්‍රාවකෙක් පළවෙනියෙන් උනන්දු විය යුත්තේ. අද ඒකටත් වඩා මිනිස්සු භාවනාව ගැන උනන්දුයි. භාවනාවේ උද්වේගකාරී ප්‍රතිඵල කරා යන්න බැරි වෙන්න පවා මේ සීල සංවරය නැතිකම බලපාලා තියෙනවා. සීල සංවරයේ විසින් පුද්ගලයාට මහ පුදුමාකාර උදව්වක් උපකාරයක් හදලා දෙනවා. ඒ උපකාරී ගැඹුර අපි හැම වෙලාවකම තේරුම් ගන්න අවශ්‍යයි. ඒ නිසා සීල සංවරය කියන එක හරිම වැදගත් දෙයක්. ඊටාම වැදගත් දෙයක්. එතකොට මේ සීල සංවරයත් එක්ක පුද්ගලයා තුළ තියෙන්න ඕන සති සංවරය. එතකොට සති සංවරය තියෙන තැනක තමයි අපට පුළුවන් හැම තැනකටම සිහි නොවන යොදවමින් පරිහරණය කරන්න. දැන් සීල සංවරය කියලා කියන්නේ රූප බලන්න නැතුව ඉන්න එක නෙමෙයිනේ. ශබ්ද අහන්න නැතුව ඉන්න එක නෙමෙයිනේ. රූප දකින්නවා රූප දැකීම පදනම් කරගෙන රාගය හෝ පටිගය ඇති වෙන විදියට රූපේ පරිහරණය කරන්න නැතුව ඉන්න. ඒකත් ලේසි නෑ මේ හැම එකකින්ම උදව්ව ගන්න ඕන.
එතකොට මේ සීල සංවරය විතරක් මම මාසයක් හදාගෙන දියුණු කරගන්නම් කියලා කිව්වට බෑ. මොකද මේ හැම මේ සමස්ත විදියට පොදුවේ ගත්තොත් මේ සංවරය කියන එක 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 පැති වලින් හැදෙන්න උනේ. හැම පැත්තෙම උපකාරය ආවොත් තමයි යම්තාක් නිවන පිණිස උපකාර වන ස්ථාවර සංවරයකට එන්න පුළුවන් වෙන්නේ. එතකොට සීල සංවරය නිසාම යාට උදව් වෙනවා සති සංවරයට. සති සංවරය කියලා කියන්නේ පින්වත්නි අත්දැකීම් ලෝකය තුල බොහොම හොඳ සතියක් හදා ගන්නවා. එතකොට ඉරියව් පරිහරණය කරනකොට යනකොට එනකොට කනකොට බොනකොට නානකොට අඳිනකොට පළඳිනකොට හැම වෙලාවකම සතිය තියා ගන්නවා. සතිය. එතකොට මෙතන සති සංවරය කියලා කතා කරන එකේ ASCII අපිට සතිපට්ඨානයත් කතා කරගන්න අවශ්‍යයි. මොකද සතිපට්ඨානය කියන්නේ මමත්වයේ දුරු කරගන්න ප්‍රධාන නියෝජනයක්. ඒ නිසා පුද්ගලයෙකුට සති සංවරය කියන එක බොහොම වැදගත් දෙයක්. එතකොට මේ සති සංවරය තුලින් තමයි තමන්ගේ හිත තමන්ට අඳුන ගන්න ලැබෙන්නේ. තමන්ගේ කයේ යථාර්ථය තමන්ට අඳුන ගන්න ලැබෙන්නේ. තමන් ලබන වින්දනය, තමන්ට ඇතිවෙන වේදනාව, මේ වින්දනයේ ස්වභාවය අඳුන ගන්න ලැබෙන්නේ. මේ වේදනාවේ ආකෘතිය කෙබඳු එකක්ද? වේදනාව කියන්නේ මොන වගේ ස්වභාවයක එකක්ද? මේ වේදනාව කොයිතරම් මගේ වසඟේ පවත්වන්න පුළුවන්ද? වසඟේ පවත්වන්න බැරිද? බැරි නම් ඇයි බැරි? මේ ඔක්කොම තේරෙනවා සති සංවරය තුල. මේ සතිපට්ඨානිය තුල යම් ශ්‍රාවකෙක් දායාද වුණොත් ඒ දායාද වෙච්ච ශ්‍රාවකයාට මේ යථාර්ථය ඊටාම පැහැදිලිව පේනවා. ඇත්තටම සති සංවරයේ විසින් තමයි තමන්ගේ හිත තමන්ට අඳුන්වලා දෙන්නේ. හිත අඳුන ගන්න එපාය. එතකොට මේ හිතේ පින්වත්නි එක එක අරමුණු වලට එළඹ සිටින ගතියක් තියෙනවා. එතකොට එළඹ සිටින ගතිය තුල අපට ඒ හිත අඳුන ගන්න පුළුවන්. ඉලක්කගතව බුදුදහම කියනවා. සරාගං වා චිත්තං සරාගං වා චිත්තන්ති පජානාති. සරාගී සිත අඳුන ගන්නවා. ඒ වගේම පින්වත්නි සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. දේශසිතක් ඇති වුණොත්, වීත දෝෂ සිතක් ඇති වුණොත් ඒ හිත හඳුන ගන්නවා. සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති. මෝහසිත වීත මෝහං වා චිත්තං වීත මෝහං චිත්තන්ති පජානාති. වීත මෝහසිත සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තන්ති පජානාති. ඊට පස්සේ පින්වත්නි දැන් මේ සිත් ඔක්කොම අපිට අඳුන ගන්නත් බෑ. ඇයි? අවුලකුත් තියෙනවා. මොකද අපිට මේ සිත් ඔක්කොම දැන් මේ ඔය චිත්තානුපස්සනා විදිහෙම කියන මේ සිත් ඔක්කොම අපිට අඳුන ගන්න බෑ. හේතුව අපිට ඒ සිත් උපදින්නේ නෑනේ. ඒ සිත් උපදින්නේ නැති නිසා අපිට ඔය රාගසිත, ද්වේෂසිත, මෝහසිත තමයි අපිට අඳුන ගන්න වෙන්නේ. හැකිලුණු සිතක් තියෙනවනේ. එතකොට ප්‍රබෝධමත් සිතකුත් අපිට ඇත්තටම නැහැ. අපි ප්‍රබෝධමත් වෙන්නේ රාගයෙන්, ද්වේෂයෙන්. අර බුදුදහම කියන මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. ඊට පස්සේ සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. දැන් සමාහිත සිතක් ගැන අපිට කතා කරගන්න බෑනේ. හේතුව සමාහිත සිතක් ඇති වෙන්නේ භාවනාව දියුණු කරන කෙනාට. ඒ නිසා ඒ මොහොතේ හිත ඇති වෙනකොට ඒ හිත පිළිබඳ නුවණක්, හිත පිළිබඳ අවබෝධයක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට තියෙන්න ඕන. ඒ බඳු අවබෝධයක් හදාගන්න විදිය ගැන ධර්මය අපට ඊටාම මනවින් පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ මනවින් පැහැදිලි කරලා තියෙන ස්වභාවය තුළ අප ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන දෙයක් තමයි දැන් විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තන්ති පජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති. මේ විදිහට සිත් ගැන කිව්වට පින්වත්නි ඒවා උපදින්නේ අවබෝධ ඥානයත් එක්කමයි. ඒ නිසා මේ
සිතේ ස්වභාවය පවා තේරුම් ගැනීමට, ඒ කියන්නේ අඩුම රාගසිත, ද්වේෂසිත, මෝහසිතවත් ඔන්න මගේ හිතේ රාගසිතක් තමයි ඇති වුනේ. එතකොට ආදරය, සෙනෙහස, ආලය, ප්‍රේමය ඔක්කොම සරාගී සිතම තමයි. එතකොට ඒවා ඇති වෙනකොට මගේ මේ සරාගී සිතක් ඇති වුණා නේද කියන දැක්ම ඒ ශ්‍රාවකයාට තියෙන්න ඕන. එතකොට ඒ නිසා මේ සති සංවරය කියන එක බොහොම පළල් එකක්. සතිපට්ඨානෙන් සිහිය පිහිටුවාගෙන වාසය කරන කවරක් පිළිබඳවද මේ ගනුදෙනු ASCII භාවනාවකින් නෙමෙයි. සති සංවරය කියලා කියන එක ජීවිතයට අවශ්‍ය දෙයක් මිසක් පොයේ දවසට අවශ්‍ය දෙයක් නෙමෙයි. මුළු ජීවිතේටම අවශ්‍ය දෙයක් සති සංවරය. මුළු ජීවිතේටම සති සංවරයේ උපකාරය අවශ්‍යයි. ඒ නිසා මේක නිකම්ම බැහැර කරන්න පුළුවන් තත්වයක් නෙමෙයි තියෙන්නේ. එතකොට සති සංවරය කියන එක ජීවිතේට අවශ්‍ය දෙයක්. ඊළඟ එක තමයි කන්ති සංවරය. කන්ති සංවරයත් බොහොම වැදගත් දෙයක්. මොකද්ද පින්වත්නි කන්ති සංවරය කියන්නේ? දැන් අපි බලන්න සීල සංවරය ඇති වුණාට පස්සේ මූලික වශයෙන් උදව්වක් හම්බ වෙනවා. ඒකෙන් සති සංවරයට හරි පහසුවක්. මොකද සති සංවරයට පහසුවක් වෙන්නේ සති සංවරයේ සතියේ ස්වභාවයේ තේරුම් අරගෙන සති සංවරයේ පිණිස උපකාරාර්ථයේ හදා ගැනීම පිණිස සීල සංවරයකින් මහ පුදුම අනුග්‍රහයක් දෙන්නේ. ඊළඟට තියෙන ඕන එකක් තමයි කන්ති සංවරය. කන්ති පරමං තපෝති තික්කා නිබ්බානම් පරමං වදන්ති බුද්ධා කියලා ගාතාවක් තියෙන්නේ. කන්ති සංවරය. කන්ති කියලා කියන්නේ ඉවසීම කියන එක. පින්වත්නි ඉවසීම තමයි ලෝකයේ තියෙන හොඳම තපස. හොඳම තපස ඉවසීම. මේ ලෝකේ මේ ධර්මයේ නම් ඉවසීමක් නැති මිනිහෙකුට අල්ලන්න බෑ. පොඩි දෙයකින් කැළඹෙනව නේද? ඒ වගේ කෙනෙකුට ධර්මය අල්ලන්න බෑ. මේ කන්ති සංවරය තියෙන්න ඕන. මේ ලෝකයේත් එක්ක පැටලි යන්නේ කන්ති සංවරය නැති නිසා. ඉතින් කොහොමද ධර්මයක් දියුණු කරන්නේ? එතකොට මේ ඉවසාගෙන සිටීම කියන එක ධර්මයට අත්‍යවශ්‍ය දෙයක්. එතකොට ඉවසන්න ඕන තැනත් කලබල වෙන්න ඕන තැනත් හැබැයි දැනගන්න ඕන. හැම වෙලාවකම ඉවසගෙන ඉන්නවත් නෙමෙයි. දැන් කෙලෙස් ඇති වෙන විදියට නම් වැඩ වෙන්නේ. කෙලෙස් ඇති වෙන විදියට නම් සියලු ගනුදෙනු එතන ඉවසගෙන ඉන්න එපා. එතන කලබල වෙන්න. කෙලෙස් ඇති වෙන විදියට නම් ගනුදෙනු ඔක්කොම. කතා බහත් කෙලෙස් වලට නම් උදව්ව. කෙලෙස් වලට ලකුණු ඇද්දෙන විදියට නම් මිනිස්සු අතර කතා බහ. ඉවසන්න එපා. එතන ඉවසගෙන ඉන්න එපා. එතන ඉක්මනට කලබල වෙලා නැගී හිටින්න. නැගී ඉඳලා පුළුවන් නම් එතනින් අයින් වෙන්න. එතන නිවැරදි කරන්න ගිහින් එතන පැටලෙන්නත් එපා. පුළුවන් නම් අයින් වෙන්න. ඒ නිසා ඉවසන්න ඕන තැන අපි තේරුම් ගන්න ඕන. ඉවසීම කියන එක ධර්මයට හරි අවශ්‍ය දෙයක්. බුදුරජාණන් වහන්සේ අපට ඉවසන්න කිව්වේ කොහොමද? මේ මහ පොළොව වගේ. මිනිහෙක් ඇවිල්ලා මේ මහ පොළොව නොපොළොවක් කරනවා කියලා උදැල්ලක් ගෙනල්ලා මේක හාරගෙන ගියාට මහ පොළොවට දැනෙන්නේ නැහැ. මහ පොළොව එක අල්ප මාත්‍රයක්වත් ගණන් ගන්නෑ. අන්න එහෙමයි ඉවසන්න කියන්නේ. එතකොට මේ ලෝකේ ඉවසීමට උදව්ව හදලා දෙන්නේ ඔන්න මතක තියාගන්න හොඳට ඉවසීමට උදව්ව හදලා දෙන්නේ කායගත සතිය. අර ඉස්සල කිව්ව සති සම්පජඤ්ඤේ මහ පුදුම උදව්වක් හම්බ වෙනවා. කායගත සතිය කියන ස්වභාවයත් ප්‍රමාණ නොකල හැකි චේතනාවත්. ඒකට අපි කියන්නේ අප්‍රමාණ චේතනා කියලා. මෙන්න මේ දෙක පින්වත්නි පුද්ගලයා තුල කන්ති සංවරයට උදව්ව හදලා දෙන ප්‍රධාන කාරණා දෙක. කන්ති සංවරයට. එතකොට මේ කන්ති සංවරය කියන එක නැති තැනක පුද්ගලයෙක්ගේ හිත නිවනටපත් වෙන්නේ නැහැ. අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට සක්කාය දිට්ඨිය දුරු කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා කන්ති සංවරයත් ඊටාම වැදගත් දෙයක්. ඊළඟ එක තමයි විරිය සංවරය. විරිය සංවරය කියලා කියන්නේ පින්වත්නි වීරිය සංවරය කියලා කියන්නේ බොහොම අත්‍යවශ්‍ය දෙයක්. මොකද මේ වීරිය සංවරය තුල තමයි සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම පිණිස උද්‍යෝගය හදන්නේ.
වීරියක අවශ්‍යතාවය කුමකටද තියෙන්නේ? ඇයි අපි වීරිය කරන්න ඕන? මොකටද අපි වීරියක් හදා ගන්න ඕන? එදිනෙදා ගනුදෙනුව සිද්ධ වෙනකොට මේ එදිනෙදා සිද්ධ වෙන ගනුදෙනුව අතර ඇයි අපි වීරිය කරන්න ඕන? මොකටද අපිට වීරියක්? වීරිය කරන එකේ මොකක්ද අර්ථය? වීරිය කරන එකේ මොකක්ද තේරුම? පින්වත්නි, වීරිය කියන්නේ මොකක්ද ඇත්තටම? මේ වීරිය කියලා බුදුදහම පැහැදිලි කරන්නේ පින්වත්නි නූපන් කුසලය අපි තුල තියෙනවා. ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් ඔව් අපිට තියෙනවා තමයි. මොකද අපි කටින පිංකමක් කරලා නැහැ ජීවිතේට. කොහොම හරි කරගන්න ඕන. අපි මෙන්න මේ පිංකම කරලා නැහැ. අපි කොහොම හරි ඒක ඉපදිලා නැති කුසලයක් අපිට. ඒක අපි කොහොම හරි කරගන්න ඕන. මම සෝමාවතිය වන්දනා කරලා නැහැ. දැන් මට එක මිනිස්සෙක් මට එක වතාවක් කිව්වා මම කවදාවත් ස්වාමීන් වහන්සේ වන්දනා කරලා නැති තැනක් තියෙනවා. මම ගොල්ලංකාවේ හැම තැනම ගිහින් තියෙනවා. ඉතින් මම ලංකාවේ ගොඩාක් තැන් වන්දනා කරලා තියෙනවා. හැබැයි මට දඹදිව වන්දනා කරන්න බැරි වුණා. ඒතකොට දඹදිව වන්දනා කරන්න බැරි වෙච්ච නිසා මට යම් කනස්සල්ලක් පසුතැවීමක් තියෙනවා. මම කොහොම හරි ওই කුසලයක් සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි. කොහොම හරි මං මේ කුසලී කරගන්නවා කියලා එයා ඒ වෙනුවෙන් මුදල් එකතු කළා කාලයක්. ඒතකොට මේ මුදල් එකතු කරනකොට මම දැක්කා මේ මිනිස්සයාගේ බොහොම අහිංසක හැඟීමක්. බොහොම අවිහිංසාවාදී බවක්. ශ්‍රද්ධාවන්තකමක් ඒක ASCII දැක්කා. ඒ ශ්‍රද්ධාවට ප්‍රශංසා වේවා. හැබැයි එයාගේ කතාව ASCII එයා කියනවා මම මේ කොහොම හරි මේ කුසලේ මම කොහොම හරි කරගන්නවා කියලා. මෙතන විරිය සංවරය කියන්නේ ඒක නෙමෙයි. නූපන් කුසලයේ උපද්දවනවා. මොකද්ද නූපන් කුසලයේ? දඹදිව වඳින්න බැරි වෙච්ච එකද? නෑ. රුවන්වැලිසෑය වන්දනා කරන්න බැරි වෙච්ච එකද? නෑ. ඒ ඔක්කොම ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙකුට උපකාරාර්ථයෙන් අනුග්‍රහ පිණිස පවතින ඉතා වැදගත් අවදීන්. ඊටාම වැදගත් අවදීන්. ඊට වඩා ප්‍රබලව වැදගත් දේ තමයි ඊට වඩා අතිශයින්ම වැදගත් දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන බුද්ධ දේශනාව මතු කරන අපේ ආධ්‍යාත්මික සුවසහනයේ වෙනුවෙන් උපකාර කරන සෝතාපන්න తত্ত্বය විදර්ශනා ඥානය. විදර්ශනා ඥාන උපන් කෙනෙක් නම් සෝතාපන්න මාර්ගය, සෝතාපන්න ඵලය, සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරහත් මාර්ගය, අරහත් ඵලය. මෙන්න මේ ටික තමයි නූපන් කුසලයේ විදියට ධර්මය අපිට හඳුන්වලා දෙන්නේ. එතකොට නූපන් අකුසලයේ කියන්නේ කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. නිවන් මාර්ගයේදී. උපන්න කුසලයේ මේ වෙනකොටත් උපන් කාමච්ඡන්දයක් පවතිනවා නම් ඒක දුරු කරන්න, පෙලන්න, යට කරන්න වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට තමයි වීරිය සංවරයක් අවශ්‍ය වෙන්නේ. වීරිය සංවරය. එතකොට ඒ වගේම තමයි තමා තුළ උපන් කුසලය කියන්නේ මොකද්ද? මේ වෙනකොට දහම් දැනුමක් තුලින් සුතමේ ඥානයක් ඉපදිලා නම් ඒක උපන් කුසලයක්. හැබැයි විදර්ශනා ඥාන ඉපදිලා නැත්නම් ඒක ඉපදිලා නැති කුසලයක්. නූපන් කුසලයේ උපද්දවන්න ඕන කියලානේ ධර්මී කියන්නේ. මෙන්න මේක තමයි නිවන් මාර්ගයේදී උපන් කුසලයේ සහ උපන් අකුසලයේ, නූපන් කුසලයේ සහ නූපන් අකුසලයේ. මෙන්න මේ කුසලයේ සම්බන්ධ පවතින අකුසලයේ පිළීමත්, කුසලයේ දියුණු කිරීමත් කියන කුසලතාවයේ මත අපි තුල ශක්තිමත් භාවයක් තියෙනවා නම්, අපි තුල උනන්දුවක් තියෙනවා නම් පින්වත්නි, එතනට කියනවා, ඒ தത്വයට කියනවා විරිය සංවරය කියලා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳ වෙනත් විදිහේ කතාවක්. ඊළඟට තමයි ඥාන සංවරය.
සීල සංවරය, සති සංවරය, කන්ති සංවරය, විරිය සංවරය, ඥාන සංවරය. මෙන්න මේ පස් ආකාරයේ සංවරය හදාගත්තොත් මම හිතන්නේ එයා තවත් කරන්න දෙයක් නැහැ ලෝකේ. මොනෝ දෙයක් තවත් කරන්න ඕන? නිවන් මාර්ගයේ වෙනුවෙන් කළ යුතු දෙයක් නැහැ. එතකොට දැන් බලන්න මේ ඥාන සංවරය කියන එක. මේක හරීම වැදගත් දෙයක්. ඥාන සංවරය. මේ ඥාන සංවරය කියන එක හරීම වැදගත් දෙයක්. මේ ඥාන සංවරය තමයි කුසල් අකුසල් පිළිබඳ විභේදනයේ තේරුම් ගන්න. සාවද්‍ය නිර්වද්‍යතාවයේ පිළිබඳ තමාව උනන්දු කරවන්නේ. මේක සාවද්‍යයි මේක නිර්වද්‍යයි කියලා තමා තුළ උනන්දුව හදලා දෙන්නේ පින්වත්නි ඥාන සංවරය. හිත ප්‍රනීත වශයෙන් මෙනෙහි කිරීම ඇති වෙන්නේ ඥාන සංවරය තුළ. ඒ වගේම මේ ලෝකය අනිත්‍ය වශයෙන්, ලෝකය දුක් වශයෙන්, ලෝකය අනාත්ම වශයෙන් මෙන්න මේක තේරුම් ගන්නේ ඥාන සංවරය. මොකද මේ ඥාන සංවරය නිසාම යා නිවෙනවා. මොන වගේන්ද නිවෙන්නේ? රාගයෙන් නිවෙනවා, ද්වේෂයෙන් නිවෙනවා, මෝහයෙන් නිවෙනවා. අර ටික ඔක්කොම තිබ්බත් ඒවා තිබ්බා ගොඩක් කාල. ගොඩක් ශාසනවල යම් සීල සංවරයක් ගැන කතා කළා. බුද්ධ ශාසනය විතරක් නෙමෙයි කතා කළේ. කන්ති සංවරය ගැන තිබුණා. නමුත් හැබැයි ওই සති සංවරය ගැනත් තිබිලා තියෙනවා. නමුත් ඒවා පිළිබඳ සම්මා සතියක් තිබ්බ බවක් පේන්නේ නැහැ. නමුත් මේවායේ අඩු වැඩි වශයෙන් වෙනස්කම් සහිත බොහෝ ඉගැන්වීම් වල දකින්න ලැබුණු ස්වභාවයන් මේවා. නමුත් මේ ඥාන සංවරය කියන එක මත තමයි පස්සාකාරයක සම්මා සංවරය මතුවෙන්නේ. සීල සංවරය කියන එක තියෙන්නේ නැති ಭಾರತයේ තිබුණා එක එක විදියට. මේ ඥාන සංවරය තුලින් වෙන විශේෂ දෙයක් තමයි පින්වත්නි පටිච්ච සමුප්පාදය තම సంతానගතව දකින්න තැනකට පුද්ගලයා පොළඹවන එක. පටිච්ච සමුප්පාදයේ Tamanගේ సంతానගතව දකින්න තැනකට ශ්‍රාවකයා ඒත්තු ගන්නනවා. ඒක මහ පුදුම උදව්වක් ඒක ධර්ම මාර්ගයට. එතකොට දැන් මේ ලෝකයේ ක්ෂණිකව ප්‍රතිචාර දක්වන ලෝකයක අපි ඉන්නේ. ගහපු කෙනාට අනිත් පැත්තට හැරිලා ආයේ කනට ගහන ලෝකයක අපි ඉන්නේ. බැනපු කෙනාට ඇයි බැන්නේ කියලා අනිත් පැත්තෙන් එයත් බනින ලෝකයක අපි ඉන්නේ. එතකොට මේ හේතුඵල සහිතව විමසනකොට යාට මේ ඥාන සංවරයෙන් තමයි යා සංවර වෙන්නේ. මොකද මේවා ඔක්කොම හේතුන් නිසා උද්ගත වෙච්ච තත්වයක් මේ. දැන් කවුරු හරි බනිනවා නම් මේ බනින එක નિરાයාසයෙන් උද්ගත වෙච්ච තත්වයක් විදියට නෙමෙයිනේ බුද්ධ ශ්‍රාවකයා දකින්නේ. බුද්ධ ශ්‍රාවකයා දකින්නේ මේක හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක් හැටියටයි. හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන දෙයක් විදියටයි දකින්නේ. එතකොට අර බණින වචනය ඔස්සේ පැටලෙන්න යා උත්සාහ කරන්නේ බණින වචනයේ ඵලේ නම් මේක උද්ගත වෙච්ච හේතුන් තියෙනවා. ඒ හේතුන් මේ ජීවිතේ පේන්නේ නැත්නම් ඒ හේතුව සාංශාරික වශයෙන් හෝ සම්බන්ධයක් ඇති බවට ඊටාම පළල් ඥානයක් තියෙන කෙනා තුළ ඒ ඥානේ පදනම් කරගෙන සංවරභාවයක් ඇති වෙනවා. ඒකට මූලික වශයෙන් ප්‍රස්තුතය තමයි රීතිය තමයි පටිච්ච සමුප්පාදයේ තුලින් මතුවෙන්නේ. එතකොට මේ ලෝකය තුල පින්වත්නි හටගෙන නිරුද්ධ වෙනවා කියන එක ඥාණයෙන් දැනගන්න ඕන එකක්. ලෝකේ හට ගැනීමත් නිරුද්ධ වීමත් අතරයි මේ මුළු විශ්ව ධාතුවම ක්‍රියාත්මක වෙන්නේ කියන එක දැනගත්තට පස්සේ පින්වත්නි මේ නිරුද්ධ වෙලා යන ලෝකයක් එක්ක මට පැටලෙන්න මොකක්ද තියෙන්නේ කියන තැනින් එයාට පුළුවන් ඥාන සංවරය හදාගෙන ඥාන සංවරය ක්‍රියාත්මක කරන්න. එතකොට කෙනෙක් බනිනකොට බැනපු වචනේ එතනම නිරුද්ධ වෙලා යනවා නම් ස්පර්ශය නිසා හටගත්ත ස්වභාවයක් නම් හටගත්ත තැනම ස්පර්ශය නිරුද්ධ වෙනකොට ස්පර්ශය නිසා මා තුල උද්ගත වෙච්ච වේදනාවක් නිරුද්ධ වෙලා යනවා නම් ඉතින් මේ වගේ එකක් එක්ක මම මොකටද පැටලෙන්නේ මොකටද රාගය හදාගන්නේ මොකටද ද්වේෂය හදාගන්නේ කියලා දකින්නකොට යා තුල රාග ද්වේෂයන්ම ඒ මොහොතේම නිරුද්ධ වෙලා යන්න පටන් ගන්නවා.
මොකද රාගක්කය, දේසක්කය, මෝහක්කය, නිබ්බාණං කියන එකට මේකට ක්‍රමානුකූලව මේ වැඩපිළිවෙල හුරු කරන්න එපායි. මොකද ඒක පාර නිවනට හිතපත් කරගන්න බෑනේ. ඒ නිසා මේ ඥාන සංවරය ඊටාම වැදගත් දෙයක් පින්වත්නි. ඒ වගේම මේ නොඑක ආකාරයේ සංකාර ධර්මයන් හිතට ගලන එකමයි දුක. කෙනෙක් බනිනකොට බනින ශබ්දය පදනම් කරගෙන මගේ හිතට නොඑක ආකාරයේ සංස්කාර ධර්මයන් ගලාගෙන එනවා. මේ සංකාර ධර්මයන් මගේ හිතට ගලාගෙන එම පදනම් කරගෙන මට නොඑක ආකාරයේ අත්දැකීම් වලට ලෝකේ විවෘත වෙන්න වෙලා තියෙනවා. නොඑක ආකාරයේ අත්දැකීම් වලට මම මුහුණ දෙමින් සිටිනවා. නොඑක ආකාරයේ අත්දැකීම් වලට. එතකොට මේ දුක්ඛ සත්‍ය කියන එක මම දුක හිතින් තමයි දුක විඳින්නේ. මේ සංස්කාරයන් හිතට ගලන එකම නේද දුක. දැන් කනෙන් යම් දෙයක් අහගත්තට පස්සේ ඒ අහගත්ත දේ පදනම් කරගෙන හිතට නොඒක ආකාරයේ සංස්කාර ධර්මයන් ගලනවා. මේ සංස්කාර හිතට ගලනවා කියන එකම නේද දුක කියලා කියන්නේ. සංස්කාරයන් හිතට ගලන්නේ නැත්තම් දුක නෑ නේද? හිතින් තමයි දුක විඳින්නේ. එතකොට මේ ඇහෙන් සමහර ඒවා දැක්කම කනින් ඇහුවාම නාසයට දැනුණාම දිවට දැනුණාම කයට දැනුණාම හිතට හිතුණාම මේ ආදි වශයෙන් නොඑක ආකාරයේ සංකාරයන් ගලන එකම නේද දුක. සංකාර ගලන්නේ නැත්තම් දුක නෑ නේද කියලා මේ දැනුම එන්නේ ඥාන සංවරය තුලින්. ඊට පස්සේ තමන් අත්දකින අත්දැකීම තුල පින්වත්නි අනාත්මයම දකින්න පුළුවන්. දැන් කවුරු හරි බනිනවා නම් අපිට පුළුවන් මේක ශබ්ද මාත්‍රයක් විතරයි. මෙතන සත්වයක් පුද්ගලයෙක් නෑ. අන්න අනාත්මය දකිනවා. තමන්ටම බනින්නේ කියලා හිතමුකෝ. මෙතන මට බැන්නාය මම බැනුම් ඇහුවාය කිව්වට කෝ මම කොතනද මම පෙනී ඉන්නේ? මම කියන්නේත් සංකතයක් නේද? එතකොට මේ මම කියන ස්වභාවය තුල මම අහගත්ත දේවල් මත මටම බැන්නේ කියලා අපි හිතමුකෝ. එහෙම බනිනවා කියලා. එතකොට මෙතන ශබ්ද මාත්‍රයක් විතරයි මෙතන තියෙන්නේ. මෙතන සත්වයේ ශබ්ද මාත්‍රයක් ක්‍රියාත්මක වීමක් විනා මෙතන සත්වයක් පුද්ගලයෙක් නැතයි ස්වභාවය ඇති වෙන්නේ ඥාන සංවරයත් එක්ක. බලන්න එතකොට එයා කොයිතරම් සංවර භාවයකට පත් කරනවද? ඒ වගේම මේ වෙලාවේ ඔබට කවුරු හරි බනිනවා නම් දැන් මේක එක විදිහට ඥාන සංවරයේ ක්‍රියාත්මක කරන විදි ගැනයි මම මේ කියන්නේ පොදුවේ. ඒ වගේම තව කවුරු හරි කෙනෙක් ඔබට බනිනවා කියලා හිතමුකෝ. ඉතින් මේක ටිකක් දියුණු ක්‍රමයක්. සංසාරය ගැනත් නුවණක් තියෙන්න ඕන. ඒතර මූලික බුද්ධ වචනේ පිළිබඳ පළල් නුවණක් තියෙන්න ඕන. නැත්නම් අමාරුයි මේක ක්‍රියාත්මක කරන්න. අහගෙන ඉන්න පුළුවන්. ක්‍රියාත්මක කරන්න අමාරුයි. යම් කෙනෙකුට පුළුවන් නම් මෙතන මේ කර්මඵල මම මේ අත්දකින්න කර්මඵලයක්. මේ කර්මයේ අම්මා කරපු එක්කුත් නෙමෙයි, තාත්තා කරපු එක්කුත් නෙමෙයි, දුව කරපු එක්කුත් නෙමෙයි, පුතා කරපු එක්කුත් නෙමෙයි, ඥාතිවරු කරපු එක්කුත් නෙමෙයි, යාළුවෝ කරපු එක්කුත් නෙමෙයි, දෙවියෙක් කරපු එක්කුත් නෙමෙයි, මාරයෙක් කරපු මේ කර්මයේ මම විසින් කරපු දෙයක්. එතකොට දැන් කෙනෙක් කියන්න පුළුවන් ඔයා කොච්චර හොඳ කෙනෙක්ද? ඇයි ඔයා ඔහොම බැනුම් අහන්නේ කියලා කවුරු හරි බනිනකොට කියන්න පුළුවන්. නමුත් එයාට පුළුවන් නෑ. සංසාරේ හරි මගේ අතින් වරදක් වෙලා ඇති. ඒකයි මම මේ විදියට හිතේ වේදනාවක් ඇති වුනේ මේ වචනේ නිසා. බොහොම සතුටින් මම ගෙවලා දාන්න ඕනේ. මේ කර්මයේ නිසා මම නව කර්ම සකස් කරමින් පැටලෙන එක සුදුසු නෑ. නැවත දුක හදා ගැනීමක් ඒක කියලා කර්මඵල දකිමින් විපාකයේ දකිමින් අරමුණ හමුවනකොට කර්ම වට්ටය විපාක වට්ටය කර්ම වට්ටය නිසා විපාක වට්ටය පදනම් කරගෙන ක්ලේශ වට්ටයක් හටගන්න නැති විදිහට එයාට පුළුවන් අත්දකින්න අත්දැකීමට මූණ දෙන්න. අන්න ඥාන සංවරේ ක්‍රියාත්මක වෙන විදිහ. ඔය එක විදි. තවත් ඕන නම් පටිච්ච සමුප්පන්නව ඊටාම ගැඹුරින් මේක ඇති වෙන මේ අවිද්‍යාව නිසා අත්දකින්න ක්‍රියාවලිය තුල නේද මම මේ නැවතිලා ඉන්නේ කියලා ඔය විදිහට ඕනනම් දකින්නත් පුළුවන්. ඔය අපි කියලා තිනවා ඔය පටිච්ච සමුප්පාදයේ දකින්න විදිය. ඉතින් නුවණ දියුණු කරපු කෙනෙකුට තමයි ඒක දකින්න පුළුවන්. එතකොට ශූන්‍යතාවයත් ඇති කරගන්න පුළුවන්. එතකොට මේ විදියට පින්වත් ඕන නාම රූප වශයෙන් බලන්න පුළුවන් අපි අර කියලා තියෙන්නේ. ශබ්දයයිති රූපේට, කනයිති රූපේට, ඒක දැනගන්න හිතයිති නාමයට මම අහගත්තා නෙමෙයි, මට බැන්නා නෙමෙයි, මම බැනුම් ඇහුවා නෙමෙයි. නාම රූප ධර්මයන් ටිකක් ඇති වෙලා නැති වෙලා යාමක් විතරයි තියෙන්නේ කියලා
යම් කෙනෙකුට දකින්න පුළුවන් නම් එතනත් මහ විශාල යහපතක් ඥාන සංවරයක් හදාගන්න පුළුවන් පින්වත්නි. ඒත් චතුරාර්ය සත්‍යයෙන් පරයයන් බලන්න පුළුවන්. බණිනක මහ අපි ගමුකෝ. බණිනකොට පින්වත්නි දුක්ඛ සත්‍ය පහළ වීමක් විදියට දකින්න දුක. එතකොට මොකද සංකාරයන් ගලනවනේ බණිනක අහගන්නකොට හිත පැත්තට සංකාර ගලාගෙන එනවනේ. එතකොට දුක්ඛ සමුදය තමයි පින්වත්නි සංකාරයන් ගලන එක. සංකාරයන් ගලන එක සංස්කාරයන් ගලන්නේ නැත්නම් දුක නෑ නේද? මාර්ගේ මේක අතහැරලා දාන්න ඕනේ නේද කියලා චතුරාර්ය සත්‍ය පරයයන් බලලත් ඕන නම් ඥාන සංවරයකට එන්න පුළුවන්. සෑම අරමුණක් තුලම පින්වත්නි දුක්ඛ සමුදය දුක්ඛ සත්‍යයත් සමුදය සත්‍යයත් මාර්ග සත්‍යයත් අපිට දකින්න පුළුවන්. එතකොට තමයි අපිට නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ. වැදගත්ම දේ නිරෝධය සාක්ෂාත් කරන එක. එතකොට නිරෝධය සාක්ෂාත් කරගන්න තැනකට හිත හදාගන්න අවශ්‍යයි. දැන් මේකේ බොහොම ප්‍රබලම ක්‍රමය ඕනනම් හිත නිවනටම පත් කරගන්න උදව් වෙන ක්‍රමය තමයි මෙතන ප්‍රඥාවන්තයෙකුට හැර මේක කරන්න බෑ. බණිනකොට පංචස්කන්ධයේ සිත තුල පහළ වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා කියන එක Tamanගෙම හිතෙන් දකින්න එක. අහගත්තාම තේරුම් ගන්න පුළුවන් දැන් මේ අපි කියන ඒවායින්ම. නමුත් මේක Tamanගෙම හිතෙන් දකින්න. එතකොට ලෝකේ පින්වත්නි ආත්ත හැරිලම යනවා. ඕනනම් තව අට්ඨාරස ධාතු විදියට දකින්නත් පුළුවන් පින්වත්නි. මෙන්න මේ විදියට ඥාන සංවරයකට එනවා. එතන මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේම තමයි මේ කියන්නේ. සීල සංවරය කියලා අපි කතා කරේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීවාදී අංග. සති සංවරය කිව්වේ සම්මා සතිය. එතකොට සති සංවරය නිසාම සම්මා සමාධියත් එයා තුළ උපදිනවා. එතකොට කාන්ති සංවරය කියලා කිව්වේ සම්මා සංකප්ප වගේ දේවල් අරගෙන කතා කරන්න පුළුවන්. විරිය සංවරය කිව්වේ සම්මා වායාමය. ඥාන සංවරය කිව්වේ සම්මා දිට්ඨිය. ඉතින් මේ විදිහට බැලුවම ආර්ය අෂ්ටාංගික මාර්ගයේම පිළිබඳව තමයි මේ පස්සාකාරික ඥාන සංවර පස්සාකාරික සංවරය තුල දායාද වෙච්ච ශ්‍රාවකයාපත් වෙන්නේ. හැබැයි මේ පස්සාකාරික සංවරය කියන එක බොහොම සරලව කතා කළාට මේක නිවනටම උදව් වෙන එකක් පින්වත්නි. අද ඉඳලා මේ ඔක්කොම අතහැරලා දාලා මේ පස්සාකාරික සංවරය දියුණු කරගෙන යන්න. අනිවාර්යයෙන්ම මාසයක් දෙකක් තුනක් යනකොට මහ පුදුම විදිහේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් බැටකන්නේ නැති විදිහට තමා තුළ නිවීමක් උද්ගත වෙනවා. ඒ බඳු නිවීමක් පිණිස මේ දේශනාව උපකාර වේවා. පින්වත්නි අද දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ දංගල මහවිලවත්තේ පදිංචි යාපා පවුලේ සහෝදර සහෝදරයන් ඇතුළු සදැහැති පින්වතුන්. එයත් බලාපොරොත්තු වෙනවා මීට වසර 19කට පෙර දෙසැම්බර් 23 වන දින පරලෝ සැපත් වන්නට යෙදුන වික්‍රමරත්න මහත්මයාට ඒ දායකත්වයේ දරුව අයගේ දයාබරණීය මෑණියන්ට මේ උතුම් ධර්ම දානමේ කුසල් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. කේ.එම්. වික්‍රමරත්න දයාබරණීය මෑණියන්ටත් මේ උතුම් කුසල් උපකාර වේවා. මේ උතුම් කුසලානිසංසයන් බලවත් වීම තුළ එතුමියගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා. සාංශාරික ජීවිතයේ සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. මේ උතුම් කුසලානිසංසයන් හේතු වීම තුළ වික්‍රමරත්න මෑණියන් ප්‍රදාන සියලුම ඥාතීන්ට විශේෂයෙන්ම යාපා පවුලේ සහෝදර සහෝදරයන් තුළ හැම දෙනාගේම නමින් මියගිය ඥාතීන්ට උතුම් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිසම වික්‍රමරත්න මාතාව ප්‍රදාන හැම දිනාටම මේ කුසල උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. පරලෝසපත් පන්නට යෙදුන දායකත්වයේ දරුවායිගේ දයාබරණීය පියතුමන් වන ඩී.ඩී. යාපා ආදරණීය පියතුමාටත් මේ ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා ඉක්මනින් සංසාර දුක් කෙලවර කරගෙන අමා නිවන් පිණිසම මේ දේශනාමය කුසල උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම සරත් ලෙව්කේ බණ්ඩාර මහත්මයා ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. සියලු දෙනාගේම භවය සුවපත් වේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් දායකත්වයේ දරූ සියලුම දෙනාටත් දූ දරුවන්ටත් මුණුබුරු මිනිබිරියන්ටත් හැම දෙනාටමත් දංගල මහවිලවත්තේ පදිංචි යාපා පවුලේ පින්වත් සියලුම දෙනාට මේ කුසල් බලවත් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිරි සැලසේවා. ඊටාම ඉක්මනින් ධර්ම අවබෝධයේ පිණිසම මේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි මේ ධර්ම දානමේ පුණ්‍ය ශක්තිය ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ හැම දිනාටම හේතු වේවා. අවීචයේ පටන් භවග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් බලවත් වේවා. සියලු දෙවියන්ටත් ඔබ අප හැම දිනාටමත් මියගිය සියලුම ඥාතීන්ටත්
අද මේ දේශනාවේ දායකත්වයේ දරූ දංගල මහවිලවත්තේ පදිංචි යාපා පවුලේ සහෝදර සහෝදරියන් ප්‍රදාන සියලුම ඥාතීන්ටත් මේ උතුම් කුසලානිසංසයන් නිවන් දොරටුවක්ම වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. ඒත් සමගම ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන සියලු කාර්ය මණ්ඩලයටත් උතුම් ධර්මාවබෝධයේ පිණසම මේ කුසල් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයේ සහිතව අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං